අසිරිමත් නත්තල අදයි. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ අසිරිමත් උපත සිහි කරමින් ඊයේ මධ්‍යම රාත්‍රියේ ලොව පුරා දේවස්ථානවල දේව මෙහෙයන් පැවැත්වුණා. අදින් වසර 2020කට පෙර බෙත්ලෙහෙමේ අහසට ඉහළින් ලස්සන තරුවක් දිදුලමින් තිබුණා. ඒ සුන්දර රාත්‍රියේ කුඩා ගවලිනක් තුල අසිරිමත් දෙයක් සිදු වුණා. ඒ දෙවියන් වහන්සේගේ පුත්‍රයා මිනිස් විසින් මෙලොව ඉපදීමයි. නත්තල කියන වචනයේ තේරුම මේ අසිරිමත් උපතයි. ඒ වගේම නත්තල යනු නාසරතයේ ජේසුස් වහන්සේගේ උපත සමරන හදවත ස්පර්ශ කරන උත්සවයක්. ගැලවුම් කරුවානන්ගේ උපත සිදු වූයේ ශාන්ත ජුසේතුමා ගැබිනි මරියතුමිය සමග දාවිත්ගේ නුවර වූ බෙත්ලෙහෙම් නගරය කරා පැමිණි අවස්ථාවේදී. එදින බෙත්ලෙහෙම් නුවර තානායම් සියල්ල පිරි පැවතීම හේතුවෙන් ජුසේතුමාට සහ මරියතුමියට බෙත්ලෙහෙම් නුවර පාලු ගවලෙනක ලැබුම් ගැනීමට සිදු වුණා. මෙම ගවලනයේදී විලි රුදාවලත් දෙව්මව් ගව ඔරුවක දිව්‍ය බිලිඳා මෙලොව බිහි කළා. නාසරතයේ ජේසුස් වහන්සේගේ දුෂ්කර ගමනෙහි ඇරඹුම සිදුවුණේ මේ ආකාරයෙන්. කන්‍යා මරියතුමියගේ කුසින් මෙලොව එළියදොටු සාමී කුමරුට ජේසුස් ලෙසින් නම් තැබුණා. ක්‍රිස්තු වර්ෂ 325දී පාප් පදවිය දැරූ රෝමීය අගරදුගුරු ලිබෝරියස්තුමා දෙසැම්බර් මාස 25 වැනි දින කිතුණු උපත සැමරීම සඳහා නත්තල් දිනය ලෙස නම් කරනු ලැබුවා. COVID-19 වසංගතය මිනිසාගේ ආත්මාර්ථකාමීත්වයේ ප්‍රතිඵලයක් බව කොළඹ අගරාධගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ පවසනවා. උන්වහන්සේ මේ බව පැවසුවේ ඊයේ අසිරිමත් නත්තල වෙනුවෙන් පැවැත් වූ ප්‍රධාන දේව මෙහෙයට සහභාගී වෙමින්. ඊයේ මධ්‍යම රාත්‍රියෙන් උදා වූ අසිරිමත් නත්තල වෙනුවෙන් වූ මෙරට ප්‍රධාන නත්තල් දේව මෙහෙය අගරදුගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් කඳාන ශාන්ත සෙබස්තියන් දෙව්මැදුරේදී පැවැත්වුණා. අප ස්වාමීන් වන දේශුස් වහන්සේගේ වර ප්‍රසාදය දෙවියන් මේ කොවිඩ් වසංගතය ආවේ කොහොමද කියලා අපි විමර්ශනය කිරීම සුදුසුයි. මේවා නිකන් වෙන්නේ නැහැ මනුෂ්‍යයාගේ ආත්මාර්ථකාමීත්වය තුළින් ජනිත වූ දේවල්. අද ලෝකයේ වෛද්‍ය ක්ෂේත්‍රයේ තුල මේ වේගයෙන් නිෂ්පාදනය කරන ක්‍රමවේදය තුළ විශාල දූෂණයන් සිදුවන ජාත්‍යන්තර පරිසරයක් අද උදා වෙලා තියෙනවා. ඒ නිසා මේ පරිශ්‍රණ කරලා විෂ බීජ ඇති කරලා ඒ විෂ බීජ මගින් ලෝකයේ තුල ලෙඩ රෝග වැඩි කරලා ඒ ලෙඩ රෝග වලට බේත් හොයලා ඒවා විකුණලා සල්ලි හම්බ කරන්නට දඟලන විශාල කර්මාන්ත සහ විශාල ආයතන ගැන අද අහන්නට ලැබිලා තියෙනවා. ඒ නිසා අපිට අවශ්‍යයි ආධ්‍යාත්මික පැවැත්මක්. මේ වෙලාවේ දේශපාලන නායකයෝ දේශපාලන පක්ෂ තමන්ගේ දේහ අතහැරලා දාලා සියලු දෙනාම එකතු වෙලා රට ආරක්ෂා කරගන්නට කටයුතු කරනවා වෙනුවට අද පැති පැති වලට බෙදලා එක එක්කෙනා ආරවුල් ඇති කරගෙන බොරු විවේචන කර කර මේ කරන සමාජ ව්‍යසනය නරකයි. මේක දේශපාලන ලෝකයේ අයිති දෙයක් නෙවෙයි. මේක මනුෂ්‍යත්වයේ අයිති දෙයක්. මනුෂ්‍යත්වය නිසා අපි හැමෝම එකතු වෙලා ඒ අපට දෙන ඒ සෞඛ්‍ය උපදෙස් ගෞරවයෙන් යුතුව පිළිපදින්න. වෙනත් වසරවලට සාපේක්ෂව මෙවර නත්තල් දිව්‍ය පූජායාගේ වෙනස්කම් රාශියක් අපට දක්නට ලැබුණා. විශේෂයෙන්ම මෙවර ජනතාව
ඉතාමත් සුළු පිරිසක් තමයි දිව්‍ය පූජා යාගයට එක්ව සිටියේ. ඒ විතරක් නෙමෙයි ඔවුන් මුඛ ආවරණ පැළඳ සෞඛ්‍ය නිර්දේශවලට අනුගත වෙමින් දුරස්ථ භාවයේ රැකගනිමින් දිව්‍ය පූජා යාගයට එක්ව සිටි ආකාරයක් අපිට දකින්නට ලැබුණා. දුගියන් සහ යදියන් හට සුවසහනය උදා කර දීම වෙනුවෙන් මැදියම් රැයේ උදාවන නත්තල උදෙසා අප පැමිණ සිටින තැන වත්තල. නත්තල වෙනුවෙන් ස්වර්ණවාහිනී මාධ්‍ය අනුග්‍රහකත්වයෙන් පැවැත්වුණු දේවමෙහෙය වත්තල ශාන්ත අන්තෝනි දෙව්මැදුරේදී පැවැත්වුණේ පවතින සෞඛ්‍ය නිර්දේශවලට අනුගතවයි. මෙහිදී මේ සම්පාලක ග්‍රෙගරි ජයන්ත පියතුමා විසින් දිව්‍ය පූජාව පවත්වනු ලැබුවා. සුදු යාගේ අපි මෙසේ ආරම්භ කරමු. පියාණන්ගේද පුත්‍රයන්න්ගේද ශුද්ධාත්මයන්න්ගේද නාමයෙන්. පාස්කු ප්‍රහාරයෙන් හානියට පත් වූ මීගමුව කටුවපිටිය දෙව්මැදුරේදී පැවැත්වුණු ප්‍රථම දිව්‍ය පූජාව ඊයේ මධ්‍යම රාත්‍රියේදී පැවැත්වුණා. සීමිත බැතිමතුන් පිරිසකගේ සහභාගීත්වයෙන් මෙම දේවමෙහෙය පැවැත්වුණේ පවතින සෞඛ්‍ය නිර්දේශවලට අනුගතවයි. මෙම වසරේ මෙම දිව්‍ය පූජා පැවැත්වීමට හැකියාව ලැබී තිබෙන්නේ දැඩි සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන් අනුගමනය කරමින් ඔබට පෙනෙනවා ඇති කටුවපිටිය දේවස්ථානයේ පරිශ්‍රයට පැමිණ සිටින කතෝලික බැතිමතුන් සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන් උපරිම අයුරින් අනුගමනය කරමින් තමයි මෙලෙස දිව්‍ය පූජාවට සහභාගී වී සිටින්නේ. මේ අතර දිවයිනේ විවිධ ප්‍රදේශවල පිහිටි දේවස්ථානයන්හිදී නත්තල වෙනුවෙන් දේව මෙහෙයන් පැවැත්වුණා. මේ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙන්ම විපක්ෂ නායක සජිත ප්‍රේමදාස මහතාද නත්තල් දින පණිවුඩ නිකුත් කර තිබෙනවා. ලොව පුරා කිතුණුවන්ගේ සිත දෙවියන් වහන්සේ කෙරෙහි උපන් භක්තියෙන් උද්දීපනය කරන නත්තල ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ උපත සහ බැඳුණු පාස්කුවට පමණක් දෙවැනි වන උතුම් ආගමික මංගල්‍යයක් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිකුත් කළ නත්තල් දින පණිවිඩයේ සඳහන්. ජනාධිපතිවරයා නත්තල් දින පණිවිඩයෙන් පෙන්වා දෙන්නේ එය ජේසුස් සමිඳානන් දේශනා කළ සහ පැවැත්මෙන් ප්‍රදර්ශනය කළ සාමය, ප්‍රේමය, කරුණාව, සහජීවනය සහ කම්පනය බඳු ශිෂ්ට මනුෂ්‍ය සමාජයේ පදනම නිර්මාණය කරන උත්තුංග සාරධර්ම මූර්තිමත් කරන බවයි. COVID-19 වසංගතය හමුවේ ආර්ථික සමාජීය සහ සංස්කෘතික වශයෙන් අකර්මණ්‍ය වූ ලෝකය යළි පුබුදු කිරීමට මේ දහම උපයෝගී කොටගත හැකි බවද ජනාධිපතිවරයා නිකුත් කළ නිවේදනයේ දැක්වෙනවා. මෙරට කිතුණු ජනතාව නත්තල සමරනුයේ මින් වසරකට මදක් වැඩි කලකට පෙර පාස්කු ඉරිදාවක සිදු කළ කුරිරු ප්‍රහාරයේ කටුක වේදනාව තවමත් සිත්හි දරාගෙන බව අමතක නොකළ යුතු බවද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්. මේ අතර නත්තල් දින පණිවිඩයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පෙන්වා දෙන්නේ නත්තල ජේසුස් වහන්සේගේ ඉපදීමත් දෙවියන් වහන්සේගේ මානව සංහතිය කරා සම්ප්‍රාප්ත වීමත් සිහිගන්වන බවයි. එය ප්‍රේමය සහ මානව ගරුත්වය සැමරුමක් ලෙස සිහිගන්වන සුබ ආරංචියක් බවද අග්‍රාමාත්‍යවරයා නිකුත් කළ නිවේදනයේ සඳහන්. සාමයේ සහ දයාවේ පණිවිඩය අප හදවත් තුළ තහවුරු විය යුතු අතර දිලිඳුන් මෙන්ම දරුවන් සොයා යමින් ඔවුන් සමග නත්තල ගත කිරීමට අධ්‍යාත්මිකව සිත යොමු කරන ගැඹුරු දහමක් නත්තල හා බැඳී පවතින බවද අග්‍රාමාත්‍යවරයා සිය නත්තල් දින පණිවිඩයෙන් පෙන්වා දෙනවා. දෙවියන් වහන්සේගේ මනුෂ්‍යත්වය ගැන මෙලොවට බිහිවීම සමරන උතුම් මංගල්‍ය නත්තල බව නත්තල් දින පණිවිඩයක් නිකුත් කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. විපක්ෂ නායකවරයාගේ නත්තල් දින පණිවිඩයේ සඳහන් වන්නේ මානව හිතවාදී බව තුළින් සියලු මනුෂ්‍යයන් කෙරෙහි ගෞරවයත් ස්වභාව ධර්මය සහ සමස්ත පරිසරය කෙරෙහි දැඩි සංවේදීතාවක් දැක්වීමට ජේසුස් වහන්සේ උගන්වා ඇති බවයි. නත්තලේ උදාවත් සමග මෙවරත් ලෝකයේ ප්‍රධාන දේව මෙහෙය පැවැත්වුණේ වතිකානයේ. කොවිඩ් වසංගතය හේතුවෙන් විශාල පිරිසකගේ සහභාගීත්වයක් මෙවර දේව මෙහෙය තුළ දකින්නට ලැබුණේ නැහැ. ඒ සමගින් ලොව වටා නත්තල් අසරිය ඔබ වෙත ගෙනෙන්නටයි මේ සූදානම. වතිකානයේ ශාන්ත පීතර බැසිලිකා දේවස්ථානය මෙවරත් නත්තල් උදාවේ විශේෂ දේව මෙහෙයට සූදානම්ව තිබුණේ මෙලෙසින්. කොවිඩ් වසංගතය හේතුවෙන් මෙවර දේව මෙහෙයට සහභාගී වීම සඳහා ලොව පුරා කිතුණු බැතිමතුන්ට වතිකානයට පැමිණීමට නොහැකිවීම හේතුවෙන් දේව මෙහෙය පැවැත්වුණේ සීමිත පිරිසකගේ සහභාගීත්වයෙන්. කොවිඩ් රෙගුලාසිවලට අනුගත වෙමින් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ සහභාගීත්වයෙන් පැවැත්වුණු මෙම දේව මෙහෙය කිතුණු බැතිමතුන්ට දැකබලා ගැනීමට අවස්ථාව සලසා දී තිබුණේ අන්තර්ජාලය ඔස්සේ.
දේව මෙහි අවසානයේ පාප් වහන්සේ ලෝකවාසී ජනතාවට ආශිර්වාද කරමින් කියා සිටියේ මේ නත්තල් සමය තුළ අගහිඟකම් වලින් දුෂ්කරතාවට පත් ජනතාවට උදව් කිරීමට ජනතාව බැඳී සිටිය යුතු බවයි. වෙනදා නම් වතිකානයේ පැවැත්වෙන මේ විශේෂ නත්තල් දේව මෙහෙයට පැමිණෙන ජනතාවගෙන් ශාන්ත පීතර චතුරස්‍රය පිරී ඉතිරී තිබුණත් අද එම ස්ථානය හුදෙකලා වී තිබුණේ මෙලෙසින්. එමින්ම නත්තලේ උදාව වෙනුවෙන් මෙවරත් ජෙරුසලමේද විශේෂ දේව මෙහෙයක් පැවැත්වුණු අතර කොවිඩ් වසංගතය හේතුවෙන් එතරම් ජනතා සහභාගීත්වයක් දක්නට ලැබුණේ නැහැ. සුපුරුදු පරිදි මෙවරත් ලෝකයේ නත්තල් උදාව මුලින්ම සැමරීමට වාසනාව හිමි වුණේ නවසීලන්ත දූපත්වල සහ ඔස්ට්‍රේලියාවේ නැගෙනහිර කලාපයේ ජනතාවටයි. ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට අද හිරු උදාව සිදුවන තෙක්ම ඒ අසිරිමත් මොහොත දැක බලා ගැනීමට බොහෝ දෙනෙක් එම ප්‍රදේශවල වෙරළ තීරයන්ට එක්ව සිටි ආකාරය මෙවරත් දැක ගන්නට ලැබුණා. කොවිඩ් ව්‍යාප්තිය මැදේ වුවත් ඇමරිකාවෙත් කිතුණු බැතිමතුන් නත්තල සමරන්නට උත්සාහගෙන තිබුණේ මෙලෙසින්. The President and I want to wish every American a very Merry Christmas. දවල මන්දිරයේ අවසන් නත්තල සමරන ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය බිරිඳ මෙලානියාත් සමගින් නත්තල වෙනුවෙන් සුබ පැතුම් එක්කිරීමටද පියවරගෙන තිබුණා. කොවිඩ් ව්‍යාප්තිය හේතුවෙන් සීමාවන් පනවා තිබුණද එංගලන්තය, ප්‍රංශය, ජර්මනිය ඇතුළු යුරෝපයේ බොහෝ රටවල් මෙන්ම මැද පෙරදිග රටවලද කිතුණු බැතිමතුන් සුළු වශයෙන් නත්තල වෙනුවෙන් මෙලෙස එක්ව සිටියා. මේ අතර නත්තල වෙනුවෙන් නත්තල් සියා ලෙසින් සැරසුණු තායිලන්තයේ අලින් පිරිසක් දරුවන්ට මුහුණු ආවරණ ලබා දීමේ අවස්ථාවකට එක්ව සිටි ආකාරයද මෙලෙස වාර්තා වුණා. සාමය ආදරය සහ සහයෝගීතාවෙන් ලෝකවාසී ජනතාව නත්තල සමරද්දී මෙරට ජනතාවද රට වටින්ම නත්තල සැමරුමට එක් වුණා. කොළඹ නගරය ඊයේ රාත්‍රියේ උදා වූ නත්තල සැමරීම සඳහා මෙලෙස අලංකාර කර තිබුණා. කොළඹ ජනතාවද නත්තල සැමරීමට එක්වදී කොළඹ මරදාන ප්‍රදේශයේ හුදෙකලාව සිටි දරුවන් හට රස කැවිලි බෙදා දී මඟ සැලකුණා. ගාල්ල බද්දේගම ක්‍රිස්තු දේවස්ථානයේ දරුදරියන් මෙලෙස නත්තල සැමරීමට එක් වුණා. මේ නත්තල් වැතිකී ප්‍රසංගය පැවැත්වුණේ බදුල්ල ශාන්ත මරියාදේ මතුරේදී. මාතර දික්වැල්ල යෝනකපුර නැගෙනහිර සහ බටහිර ප්‍රදේශ අද දහවල් සිට හුදකලා කිරීමට පියවරගත් බව යුද හමුදාපති ලුතිනන්ට් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවා. මේ අතර COVID-19 ආසාදිතයින් 592 දෙනෙකු ඊයේ වාර්තා වීමත් සමග මෙරටින් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 39000 ඉක්මවා ගියා. ඊයේ වාර්තා වූ COVID-19 ආසාදිත මරණයද සමග මෙරටින් වාර්තා වී ඇති සමස්ත මරණ සංඛ්‍යාව 185ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. COVID-19 ආසාදිත තවත් මරණයක් සිදුව ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ඊයේ තහවුරු කළා. ඒ අගලවත ප්‍රදේශයේ පදිංචි 60 හැවිරිදි පුද්ගලයෙක්. ඔහු පසුගිය 20 වෙනිදා පෙඹුර මූලික රෝහලට ඇතුළත් කරන අවස්ථාවේදී මිය ගොස් ඇති අතර මරණයට හේතු ලෙස දැක්වෙන්නේ COVID-19 ආසාදනය සමග ඇති වූ ලේ විෂවීමක්. COVID-19 ආසාදිතයින් 592 දෙනෙකු ඊයේ මෙරටින් වාර්තා වූ අතර ඉන් 90 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණි පුද්ගලයින්. දේශීය වශයෙන් හඳුනාගත් ආසාදිතයින් 588 දෙනාගෙන් 245 දෙනෙකුම වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ ආසාදිතයින් අතරින් 48 දෙනෙක් වැල්ලවත්තෙන් හඳුනාගෙන තිබෙනවා. කොල්ලුපිටියෙන් ආසාදිතයින් 17 දෙනෙක්, කොළඹ 14, ග්‍රෑන්ඩ් පාස් ප්‍රදේශයෙන් 15 දෙනෙක්, මට්ටකුලේ සහ කිරුළපන ප්‍රදේශවලින් 13 දෙනෙකු බැගිනුත් ආසාදිතයින් වාර්තා වුණා. ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයෙන් මේ වන විට හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 16784ක්. ඊයේ කළුතර දිස්ත්‍රික්කයෙන් හඳුනාගත් ආසාදිතින් 140 දෙනාද සමග කළුතර දිස්ත්‍රික්කයෙන් මේ වන විට හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතින් සංඛ්‍යාව 3084ක්. ගම්පහ දිස්ත්‍රික්කයෙන් ඊයේත් ආසාදිතින් 66 දෙනෙකු හඳුනාගෙන උනා. ඉන් 17 දෙනෙකු වේයන්ගොඩින් හඳුනාගෙන ඇති අතර තවත් 16 දෙනෙකු හඳුනාගෙන ඇත්තේ මීගමුවෙන්. ඒ අනුව ගම්පහ දිස්ත්‍රික්කයෙන් හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතින් සංඛ්‍යාව 8550ක්. මිනුවන්ගොඩ පෑලියගොඩ COVID-19 ආසාදිත පොකුරට අදාළව මේ වන විට වාර්තා වී ඇති සමස්ත ආසාදිතින් සංඛ්‍යාව 35526ක්.
ඉන් 27160 දෙනෙකු මේ වන විට පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටත්ව ගොස් තිබෙනවා. දැන් බස්නාහිර පළාතෙන් පිට වෙන අය තැන් 11කදී ඒ අයව අහමු ලෙස ඇන්ටිජන් පරීක්ෂාවට ලක් කිරීම සඳහා බලධාරීන් කටයුතු කරමින් ඉන්නේ. දැනටමත් රෝගීන් 17කට වැඩි ප්‍රමාණයක් මේ ඇන්ටිජන් පරීක්ෂාවේදී හඳුනාගෙන තියෙනවා. මේක අහමු පරීක්ෂාවක් නිසා අපි හඳුනාගෙන තියෙන රෝගීන් පුද්ගලයෝ 3000ක් පරීක්ෂා කළා. නමුත් දෛනිකව 20000 30000 බස්නාහිරෙන් පිටට යනවා. ඒතකොට ඒ නිසා ඒ හරහා කියවෙනවා 100 ගාණක් රෝගීන් අහුවෙන්නේ නැතුව දැනටත් බස්නාහිරෙන් පිටට ගිහිල්ලා තියෙනවා. ඒ නිසා ඒ හරහා අවදානම අනිත් පළාත්වල මතුවෙන්න තියෙන ඉඩකඩ වැඩි. බස්නාහිරෙන් පිට වෙන එක සම්බන්ධයෙන් තහංචි දැම්මනම් ජනතාවට දෙන්න වගකීම අඩු වෙනවා. ජනතාවට ඒතකොට නීතියක් තියෙනවා. නමුත් දැන් මේ මොහොතේදී පවතින ප්‍රායෝගික ගැටලු ගණනාවක් ගැන හිතලා බලලා ඒ සංචාරන සීමා අවම මට්ටමක පවත්වාගෙන තමයි යන්නේ. ඒ නිසා මේ මොහොතේදී ඔබට සංචාරන සීමා තියෙන මොහොතකට වඩා වැඩි වගකීමක් බස්නාහිර ජීවත් වෙන ඔබට ලැබිලා තියෙනවා. ඒ නිසා ඒ වගකීම ඉෂ්ට කරන්න ඔබ තුල ස්වයං විනයක් හදාගන්න. හැටන් දික්කොය නගර සභාවේ නාගරික මන්ත්‍රීවරයෙකුට COVID-19 ආසාදිත බවට ඊයේ තහවුරු වීමත් සමග එහි සභාපතිවරයා ඇතුළු නාගරික මන්ත්‍රීවරුන් 8 දෙනෙකු ගෘහස්ත නිරෝධායනයට යොමු කෙරුණා. ඊට අමතරව හැටන් දික්කොය නගර සභාවේ ලේකම්වරයා සහ මධ්‍යම පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකුද ගෘහස්ත නිරෝධායනයට යොමු කිරීමට පියවරගත් බව සෞඛ්‍ය අංශ පැවසුවා. ඔවුන් සියලු දෙනා PCR පරීක්ෂණ වලට ලක් කර තිබෙනවා. COVID-19 ආසාදිත නාගරික මන්ත්‍රීවරයා තවත් නාගරික මන්ත්‍රීවරයෙකුගේ නිවසේ පැවති උපන්දින උත්සවයකට සහභාගී වී ඇති අතර ඊට සහභාගී වූ අනෙක් මන්ත්‍රීවරුන්ද මෙලෙස ගෘහස්ත නිරෝධායනයට යොමු කර ඇති බවයි සෞඛ්‍ය අංශ පැවසුවේ. COVID-19 ආසාදිත නාගරික මන්ත්‍රීවරයා මීට පෙර ආසාදිතයෙකු ලෙස හඳුනාගත් ආගරපතන ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාගේ ආශ්‍රිතයෙක්. නව ආසාදිතයින් හඳුනා ගැනීම සඳහා ඊයේ PCR පරීක්ෂණ 14933ක් සිදු කර තිබෙනවා. ඒ අනුව මෙරට සිදු කර ඇති සමස්ත PCR පරීක්ෂණ සංඛ්‍යාව 11,67,552ක්. මේ වන විට මෙරටෙන් COVID-19 ආසාදිතින් 39231 දෙනෙකු හඳුනාගෙන ඇති අතර ඉන් සුවය ලැබූ ආසාදිතින් සංඛ්‍යාව 30568ක්. ආසාදිතින් 8478 දෙනෙකු තවදුරටත් රෝහල්ගත ප්‍රතිකාර ලබනවා. මේ අතර ඊයේ හුදකලා කෙරුණු අවිස්සාවේල්ල කොස්ගම සහ රුවන්වැල්ල පොලිස් වසම් ආශ්‍රිතව මේ වන විට දැඩි ආරක්ෂාවක් යොදවා තිබෙනවා. එම ප්‍රදේශ හරහා ධාවනය කෙරෙන වාහන කිසිදු හේතුවක් මත එම ප්‍රදේශවල නතර කිරීමට අවසර හිමිවන්නේ නැහැ. දැන් තවත් දේශීය පුවත් කිහිපයක්. අසිරිමත් නත්තල සැමරීම සඳහා ස්වර්ණවාහිනිය මෙවර සුවිශේෂී නත්තල් වැඩසටහන් රසක් සංවිධානය කර තිබෙනවා. ඒ අතර නත්තල් අසිරිය අරුත් ගන්නමින් හද බැඳි නත්තල මානුෂ්‍ය හා රසවින්දනය එක් කරමින් අද උදෑසන 8 සිට විකාශය කරනු ලැබුවා. ලොවම වසංගතයකින් වෙලාගෙන ඇති මොහොතක නත්තල් අසිරිය අරුත් ගැන් වූ හදබැඳී නත්තල මනුෂ්‍යත්වය සහ රසවින්දනය එක් කරමින් සුවවිරුවන් රණවිරුවන් රාජ්‍ය සේවයේ මනුසත් හදවත් සමග ශ්‍රී ලාංකේය කලාලුව තරු පිරිවරාගෙන අද උදෑසන 8 සිට ඔබගේ ආලින්දයට ස්වර්ණවාහිනිය තුලින් ගෙනෙනු ලැබුවා. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උපත සැමරෙන අසිරිමත් නත්තල ආදායි ආදරණීය ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයනි, ශ්‍රී ලංකාවෙන් එපිට සිට වුවත් අප දෙසම දෙනෙත් යොමාගෙන ආදර බැල්ම හෙළන ආදරණීය සමස්ත ශ්‍රී ලාංකිකයනි, මේ උදා වූ නත්තල සුබ නත්තලක් වේවා, අසිරිමත් නත්තලක් වේවා. ඒ නත්තලේ අරුත් බර ගන්වන්නටයි ස්වර්ණ වාහිනිය මේ සූදානම් වෙන්නේ. අප සිටින්නේ වෙනත්ම කොදෙව්වකයි. ලෝකයේම වසංගතයකින් වෙලාගත්තේ සව්වක කොහොමද අප නත්තල සමරන්නේ? නත්තලේ අසිරිය අරුත් ගන්වන්නේ කොහොමද? හද බැඳි නත්තල අද ලෝකයටම ඒ පාඩම කියා දෙන්නට සූදානම්. ස්වර්ණවාහිනී මාධ්‍යාලයේ ප්‍රධාන විධායක සුදේව හෙට්ටිආරච්චි මහතාට ආරාධනා කරනවා මේ ආද ඉසව්වේ අපේ රටේ ප්‍රමුඛම පෙළේ අපූර්ව වැඩසටහන් ඉදිරිපත් කරන්නේ. ඒ ගමන් මග තමයි අද නාලිකාවක ඉහළටම ආවේ. අපි හඬ විවර කරොත් හොඳයි. හැරෙම යමක් කියන්නට. ස්තුති රංගන, මම හිතන්නේ අද මගේ හඬ අහන්න නෙමෙයි ඔබ ඇවිත් ඉන්නේ. අපි නව සාමාන්‍යයකට හුරු වන සමාජයක මහේන්ද්‍ර අයියේ ඔබ කිව්වා වගේ ජොලිය නෙමෙයි විනෝදය ලබන්නේ කොහොමද කියන කාරණය ස්වර්ණවාහිනිය අප බලාපොරොත්තු වන්නේ ඊට පෙර ගමන් සපයන්න, විශේෂයෙන්ම මෙවැනි තත්වයක් තුල අප සියලු දේ රැකගන්නේ කොහොමද? මෙවැනි තත්වයක් තුල අප අපේකම, රටේ තත්වය, ලෝකයේ තත්වය මේ සියල්ල දැනගෙන ඉදිරියට යන්නේ කොහොමද කියන කාරණය පෙන්වන්නටයි මේ උත්සාහය කළේ. මා විශ්වාස කරනවා එය සැබෑවක් බවට පත් වෙමින් තිබෙනවා. බොහොම ස්තුතියි
මේ මොහොතේදී අපිව රකින රණවිරුවනි සුවවිරුවනි අද අපත් සමග මේ සතුට බෙදා ගන්නට මෙහි පැමිණියාට ඒ වගේම රණවිරුවන් සුවවිරුවන් අගයන්නට මගේ ආදරණීය කලාලොවේ නෑදෑයිනි බොහොම ස්තුතියි ඔබත් මෙහි පැමිණියාට අපි මේ සතුට හදවතින් විඳගමු සියලු සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන් තුල ස්තුතියි. එහිදී සැමට ආදර්ශයක් වෙමින් ඔවුන් ඇගීම එක්ව සිටි බොහෝ දෙනාගේ නෙතට කඳුලක් ගෙනාවා. හදබැඳි නත්තලේ අසිරිය විඳගනිමින් සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන් අනුගමනය කරමින් ඔබ හමුවට ගෙනෙනු ලැබූ මේ සුවිශේෂී වැඩසටහන අතරතුර සුන්දරත්වය එක්කරගත් අංග රැසක්ද දක්නට ලැබුණා. සුවවිරුවන් අගයන්නට රණවිරුවන් අගයන්නට සමස්ත රාජ්‍ය සේවයම අගයන්නට මේ රටක් ආදරය කරන කලාශිල්පීන් ශිල්පිනියන් පැමිණ සිටින මොහොතේ ඒ අම්මාවරු ඒ ආදරණීය දූ දරුවන් සමගින් මේ ශාලාවට රැගෙන එන්නටයි හද බැඳි නත්තලේ සූදානම. සුවවිරුවන් රණවිරුවන් රාජ්‍ය සේවකයන් සමග කලාකරුවන් එක් වූ මේ වැඩසටහනේදී ඔවුන් උදෙසා විවිධ ත්‍යාග ප්‍රදානයද සිදු කෙරුණා. මාජන සෞඛ්‍ය පරීක්ෂක දැන් මේ මොහොතේ හරි සිවිල් ආරක්ෂක බලකාය නියෝජනය කරන රත්තරම් පුතාගේ අම්මත් සිවිල් ආරක්ෂක බලකායේ නිලධාරිනියක්. ඇත්තටම මේ සිවිල් ආරක්ෂක බලකායට සම්බන්ධ වුණේ මගේ දරුවෝ දෙන්නම ලැබුණාට පස්සේ. ගෙදර මහත්තයත් මගේ සිවිල් ආරක්ෂකම තමයි. කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයේ කොවිඩ් ව්‍යසනයේදී අඛණ්ඩව සේවයට වාර්තා කරපු සුදීපා හර්ෂණී ඕබඩාරච්චි. මම සංඝා සංඝමිත්තා බාලිකා විද්‍යාලයේ වැඩ කරන්නේ. මගේ දුව හෙද වෘත්තියට හරි කැමති පොඩි කාලේ ඉඳලම අනිත් දුව ගුරුවරියක්. පවුලේ 7 දෙනෙක් මේ 6 වැන්න අපූර්වයි. නීති විද්‍යාලයට යන්නට වරම් ලබා තෙද්දි එතනට යන්නේ නැතුව යුද හමුදාවට බැඳිලා සේවය කරන අම්මට මොනවද හිතෙන්නේ? ඇත්තටම මට අද ලොකු සතුටක් වගේම දුකකුත් දැනෙනවා. ඒ සතුට කඳුළු. ඒ කියන්නේ මම පුංචි කාලේ දරුවන් මට 7 දෙනෙක් හිටියා. ඉතින් දැන් 5 දෙනෙක්ම උපාදී. ඉතින් මෙයා පොඩි කාලේ ඉඳලම තිබ්බා මේ නීති විද්‍යාලයට යන ඒ පැත්තටම යොමු වෙලා හිටියේ මෙයා. ඉතින් අපි කැමැත්ත දුන්නා. ඉතින් තාත්තා මම මේ වෙලාවේ බෙහෙමින්ම මතක් කරන්න ඕන මෙයාගේ තාත්තා තමයි ගොඩාක්ම මේකට සතුටු වෙන්නේ. හැමදාම උදේට මගේ දවසේ වැඩ ආරම්භ කරන්නේ රංගගේ පත්තරේ විස්තරෙත් එක්කයි. මම ඒකට ගොඩාක් සිහිනයක් මැව්වා කවදා හෝ රංග මට මේ විදිහට මුණ ගැහිලා කතා කරන්න ලැබෙවිද කියලා. නමුත් ඒ සතුට මට අද විඳ දරා ගන්න ලැබීම බොහෝමත්ම ඔබට සුබ පතනවා ස්වර්ණ වාහිනියත් සමග. ඒත් සමගම මේ සුදේව හෙට්ටිආරච්චි මහත්මයා අපිත් එක්ක කතා කළා. ඒ කතා කරද්දී ඔහුත් කතා කරනකොට මම කිව්වා මම හරි කැමති ආයතනය ස්වර්ණ වාහිනිය දිනෙන් දින දිනේවා කියලා මගේ සුබ පැතුම් පළමුවෙන්ම ඉදිරිපත් කරනවා. මගේ හදවතේ මට තිබිච්ච සිහින සියල්ල සැබෑ කරමින් අද මෙවැන්න මාධ්‍ය ආයතනයකින් මෙසේ උපහාර ලැබීම සම්බන්ධව මම මුළු ස්වර්ණ වාහිනියටම මගේ හදපිරි සතුට. පුතා ගැන යමක් කියමු. මේ සුවන් පුරුෂයා මැරලා අවුරුදු 4ක් වෙනවා. මට එයාට එකම ආසාව තිබුණේ මේ දරුවා මේ ස්කුට් පිටුම බලන්න. එයාට ඒක ලැබුණේ. ඒක නිසා මම හරි බලන්න ඕනේ කියලා පින් පැත්තේ මහත්තයා බලාගෙන හිටපු ආසාව තාත්තටයි අම්මටයි දෙන්නටත් එක්කම ඔබ අද ලබනවා. සමස්ත රටේ අම්මාවරුනි ඔබ හැමතෙම මේ මොහොත උපහාරයක්ම වේවා. අද අම්මාවරු පිරිවරාගෙන රණවිරුවන් සුවවිරුවන් මෙතෙන්ට එනකොට නාවික හමුදාවේ අතිශය කඩවසම් නිලධාරියෙක් ඔබේ ආදරණීය සුන්දර මෞතුමියත් සමගින් එන්න මොහොතක් ඉස්සරහට. ඇත්තටම කිව්වොත් මගේ ස්වාමි පුරුෂයාත් නාවික හමුදා නිලධාරියෙක්. එයා දැන් ඇත්තටම ජීවිතුන් අතර නැහැ. 1996 අතුරුදහන් වුණේ. ඉතින් එතකොට මේ පුතාට අවුරුදු 9යි. තව පුතෙක් ඉන්නවා නාවික හමුදාවේ. එයත් නිලධාරියෙක්. අම්මේ මට කඳුළු හංග ගන්න හරි අමාරුයි. තමන්ගේ මහත්තයා අතුරුදහන් වෙනවා නාවික හමුදාවට ගිහිල්ලා. පුතාට වයස අවුරුදු 9යි. මම දැනන් හිටියේ නෑ මේ කාරණාව. ඊට පස්සේ මහත්තයා අතුරුදන් වුණු බව දැන අම්මා පුතාව නාවික හමුදාවට දෙනවා. දෙන්න හොඳ අත්පොළ සන්නාදයක්. සතුටු වෙනවා මම ගොඩාරියක්ම දරුවෝ වෙනුවෙන් දුක් විඳලාද
ඉහළ තරලක ඉන්න නිසා මට හරි සතුටුයි දරුවා වෙනුවෙන් අද. යුද හමුදාපතිතුමා ඇතුළු ඒ සමස්ත යුද හමුදාවටත් ඇත්තටම සරණවාහිනී ආයතනයටත් මෙම අවස්ථාව අපි වැනි අයට ලබා දීම ගැන සන්තෝෂයි. අවුරුදු 13ක් විතර රට ජාතිය වෙනුවෙන් සටන් කරා යුද පෙරමුණට ගියා. මම ඒකෙන් ගොඩාක් ආඩම්බර වෙනවා. සරණවාහිනී ආයතනයෙන් මේ අම්මට ඒ ගෞරවය හිමිවීම සම්බන්ධයෙන් මම සරණවාහිනී ආයතනයට ගොඩක් ස්තුතිවන්ත වෙනවා. විවිධ අංග රැසක් එක් වුණු හදබැඳි නත්තල සුවිශේෂී නත්තල් වැඩසටහන COVID-19 වසංගතය හමුවේ නිවසටම වී නත්තල සමරන සියලු දෙනාට සුවිශේෂී අත්දැකීමක් වනවා. අරුත් බර ගන්වන මොහොතේ අපි චන්දන ඔබ සිටින ඉසව්ව කොහේදැයි දැනගන්නට කැමතියි. ඔව් ආයුබෝවන් රංගන සුබ උදෑසනක් සුබ නත්තලක් කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් රංගන ඔය පරිශ්‍රයේ ඉඳන් ආදරණීය කලාකරුවන් ඒ වගේම තමයි සුවවිරුවන් රණවිරුවන් එක්ක මේ නත්තලේ අසිරිය සමරන මොහොතේ හදබැඳි නත්තලත් අරගෙන අපි ආවා කඳාන නාගොඩ ප්‍රදේශයට. මේ ඉන්නේ මගේ ආදරණීය අම්මල. මේ අම්මල එක තැනකට වෙලා ඉඳන්ම හරි සතුටින් ඉන්නවා. මේ අම්මල බලන්න අපි මේ නත්තල් දවසේ හිස්සතින් ආවේ නැහැ. අද මේ නත්තල් අසිරිය විඳ ගන්නට මේ අම්මලට තෑගි බෝගත් අරන් ආවා. ඊටාම සන්තෝසයි ඒ සතුට වචනෙන් කියන්න බෑ. මේ කඳාන පුරවරේ නාගොඩ ගම්මානේ තියෙනා වූ මේ වැඩිහිටි නිවාසය තෝරාගෙන ඔබතුමන්ලාගේ මේ පැමිණීම ඇත්ත වශයෙන්ම අපේ වැඩිහිටි නිවාසයට කරන ගෞරවයක්. ඒක ඊටාම වචනේ සතුට වචනෙන් කියන්න බැරි තරම් ගෞරවයක්. ඒක නිසා ඔබතුමන්ලාට අපි බොහෝ සෙයින් ස්තුතිවන්ත වෙන අතර ඉදිරියේදී ලබන්නා වූ නව වසරේදී මෙවැනි සමාජ සත්කාර වැඩ රාශියක් කර ගැනීමට අවශ්‍ය ආධ්‍යාත්මික ශක්තිය මෙන්ම සියලු බල ලැබේවා කියා මා ප්‍රාර්ථනා කරනවා. අපේ දැස්වලට කඳුලක් ගෙනාවේ අපිට වඩා උතුම් සේවාවක නියැලෙන පිරිසක්. ඔබ සියලු දෙනාම මුලින්ම ඒ ගෞරවය ප්‍රණාමය ආදරණීය මව්වරුන්ට සහ දරුවන්ට ප්‍රණාමය පුද කරනවා. මේක තමයි අද මේ ස්වර්ණවාහිනිය රටට පෙන්වන්නේ අර වෙනද වගේ ජොලිය නෙවෙයි. මම ඒ ගැන ගොඩක් ආඩම්බර වෙනවා. මේ අපි අත්වල බැඳගෙන යන්නේ කාලය ගෙවන්නේ හෙට දවසේ මේ වසංගතයත් එක්ක මේ අපේ බැඳීම තවත් ශක්තිමත් කරගෙන යන්න ඕන ගමනක ආදර්ශමත් පෙරහුරුවයි. මම හිතනවා අපි සියලු දෙනා මේකට සාක්ෂි දරන්න මෙතනට ඇවිල්ලා ඉන්නවා. මේ ආදර්ශය මුළු රටම දකින්න මුළු ලෝකම බලාගෙන ඉන්නවා. නැවතත් ගෞරව කරන ඔබ අප ඉදිරියෙම ඉන්න ඒ අපට ලොකු රැකවරණයක්. දැන් තවත් දේශීය පුවතක් වෙතයි අවධානය. කොත්තමල්ලේ ආනයනය කරන මුවාවෙන් මෙරටට ගෙන ආ කෘෂිකාර්මික ශාක අපද්‍රව්‍ය සහිත බහලුම් 28ක් රේගුව බහරයට ගෙන තිබෙනවා. රේගු නිලධාරීන් පවසන්නේ එම කෘෂි අපද්‍රව්‍ය තොගය යුක්‍රේනයේ සිට මෙරටට ආනයනය කර ඇති බවයි. කොත්තමල්ලි ආනයනය කරන මුවාවෙන් මෙරටට රැගෙන වෙත් තිබූ කෘෂිකාර්මික ශාක අපද්‍රව්‍ය සහිත බහලුම් 28ක් රේගුව විසින් සොයාගෙන තිබෙනවා. රේගුව පවසන්නේ රුපියල් ලක්ෂ 750ක වටිනාකමින් යුත් කොත්තමල්ලි ආනයනය කරන මුවාවෙන් මෙම අපද්‍රව්‍ය මෙරටට ගෙන්වා ඇති බවයි. නීති කටයුතු තාමත් විමර්ශන කටයුතු සිද්ධ වෙමින් පවතිනවා. මේ බහලුම් 28 ආනයනය කර තිබුණේ කොළඹ පිටකොටුව ප්‍රදේශයේ ආහාර ද්‍රව්‍ය ආනයනය කරන ආනයනකරුවන් 8 දෙනෙකුගේ පමණ නම් වලට තමයි ඇවිල්ලා තියෙන්නේ. නවභාර පත්‍රිකාවල ඒව සම්බන්ධ ලියකියවිලිවල ඒ වගේම රේගුවට ඉදිරිපත් කළ ප්‍රකාශවල කොත්තමල්ලි ලෙස තමයි සඳහන් කරලා තිබුණේ. මෙහි වටිනාකම රේගු වටිනාකම විදිහට රුපියල් ලක්ෂ 63ක් තමයි සඳහන් වෙලා තියෙන්නේ. සානීත පරීක්ෂා කිරීමේදී මෙහි කෘෂිකාර්මික ශාක අපද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් ඇති බව තමයි සොයා ගැනීමට හැකි වුණේ. මෙම කෘෂි අපද්‍රව්‍ය සහිත බහලුම් 28 සම්බන්ධව බේසල් සම්මුති කාර්යාලයට පැමිණිලි කරන ලෙස පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතාද පරිසර අමාත්‍යාංශ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතාට අද පෙරවරුවේ උපදෙස් ලබා දී තිබෙනවා. ශ්‍රී ලංකාවද බේසල් සම්මුතියට අත්සන් තබන ලද රටක් බැවින් මෙම බහලුම් හිතාමතා ගෙන්වන ලද්දේද නැතහොත් කිසියම් රැවටීමකට හසු ඇද්ද යන්න පිළිබඳව සොයා බලන ලෙස අමාත්‍යවරයා මධ්‍යම පරිසර අධිකාරියට දැනුම් දී තිබෙනවා. ලයිව් 12 තුලින් සමුගන්නයි මේ සෝදානම. ලයිව් 8 SMS සේවාව තිරේ දිස්වන ආකාරයට ඔබට සක්‍රිය කරගත හැකි.
උණුසුම් පුවත් දැන ගැනීම සඳහා www